මෝහක්ඛයෝ නිබ්බානං समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्कदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ කාලා කතමේ චත්තාරෝ කාලේන ධම්මස්සවනං කාලේන ධම්මසාකච්ඡා කාලේන සමතෝ කාලේන විපස්සනා ඉමේ කෝ භික්ඛවේ චත්තාරෝ කාලෝති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන වෙලාවක ඒ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් මෙලොව පරලොව යහපත උදා කරගනු කැමැති උපාසක උපාසිකාවන් විසින් නියමිත කාලයේදී සිදු කළ යුතු දේවල් හැටියට අංගුත්තර චතුක්ක නිපාතයේ සඳහන් කාල සූත්‍රයෙන් දේශනාවට මාතෘකා කළේ. ඊට පෙර ප්‍රථම අද දවසේ මේ උතුම් දේශනාව ඔබට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වය ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ මෑණියන්ගේ අභාව ප්‍රාප්ත වීමෙන් තෙමස් පූර්ණ වීම නිමිති කරගෙන නිර්වාණය අරමුණු කොටගෙන මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට නාරා සූරියගේ නිමලා පෙරේරා 2021 ජූනි 1 වෙනිදා මිය පරලොව යන්නට යෙදුණු පින්වන්ත මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ එඩ්මන්ඩ් ප්‍රනාන්දු, සුදන්ත ප්‍රනාන්දු, ප්‍රතිභා ප්‍රනාන්දු වන ස්වාමි පුරුෂය පුතා සහ දුව විසින් බව සඳහන් කරලා තියෙනවා. මෙම නාලිකාව හරහා YouTube නාලිකාව හරහා මේ ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස බොහෝ දෙනෙක්ට ශ්‍රවණීය වීමට අවකාශය සලසා දෙමින් කටයුතු කරන ධර්ම දේශනාවෙන් අනතුරු වැඩිදුරටත් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලය ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශාසනය ක්‍රමානුකූල ප්‍රතිපදාවක්. හරියට සාගරයට බහින කෙනෙක්ට පළවෙනි අඩියෙන්ම ගැඹුර අහුවෙන්නේ නැහැ. මුලින්ම අහුවෙන්නේ වෙරළ. අනතුරුව රළ පෑගෙන්න පටන් ගන්නවා. ටිකෙන් ටික ඇතුළට යද්දි තමයි මුහුදේ ගැඹුර අපිට අහුවෙන්නේ. මුහුද ලස්සනයි වගේ පෙවුනට, ශාන්තව ගලනවා වගේ පෙවුනට මුහුද ඇතුළට යන්න මේක සැඩපරුෂ බව වැඩි. සමහර තැන්වල ගොඩට ගහන ගතිය වැඩි, සමහර තැන්වල ඇදගෙන යන ගතිය වැඩි, සමහර තැන්වලට අහුණාම ආපහු ජීවිතේ බේරගන්න එක ලේසි නෑ. පරක් තෙරක්, පතුලක් අතලක්, දීපයක් දේශයක් පේන්නේ නෑ මුහුදට වැටිච්ච කෙනෙක්ට. යා යුතු දිශාව සමහරකට හොයාගන්න බැරි වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනීය මුහුද වගේ. ක්‍රමානුකූලව ගැඹුරට ගියත්, ශිල්පය නිසියාකාරව නොදැන ගියොත් ඒ යන කෙනා මහ මුහුදේ අතරමං වෙන්න පුළුවන්, ගිලිලා යන්න පුළුවන්. වෙනත් බලවේගයකට යටත් වෙන්න පුළුවන්. කරදිය මිරිදිය දැකලා යන්න ඕනි. මුහුද අදින්නේ කොහොමද, එන්නේ කොහොමද කියලා බලලා යන්න ඕනි. මුහුද ඇතුලේ හුස්ම ගන්න පුළුවන්, රෙස්ට් කරන්න පුළුවන් කොහොමද කියලා දැනගෙන යන්න ඕනි. මේ හැමදේම දැනගෙන යන කිනාට මුහුදේ නාලා පරිස්සමෙන් ගෙදරට හැකි. අනිත් ගොඩක් අය මුහුදේ නාන්න යන කැලිසෙල්ලමට
මුහුදු රැළට අහු වෙලා මරණයටපත් වෙනවා. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය සරණ ගිහිල්ලා ඒ සද්ධර්මය අවබෝධ කරගන්න යන විශේෂම මේ ධර්ම දේශනාවන් වැඩිපුර මහන් උපාසක උපාසිකාවන් නිසා තමන් තුළ පිහිටවා ගත යුතු ගුණධර්ම පිහිටවාගෙන කාලයන් හරහා මේ බුද්ධෝත්පාද කාලය කියලා අපි කියනවා. මේ කාලය හරහා වැඩි යුතු ප්‍රභාව වැඩි වෙන්නේ නැත්තම් ප්‍රභාව හතරක් ලෝකේ තියෙනවා. සූර්ය ප්‍රභා, ඡන්ද ප්‍රභා, අග්නි ප්‍රභා, පඤ්ඤා ප්‍රභා කියන. සූර්ය ප්‍රභාව ලෝකේ ප්‍රභාවක්. සූර්ය රශ්මිය ලෝකේ රශ්මිය. චන්ද්‍ර ප්‍රභාව ලෝකේ ප්‍රභාවක් රශ්මියක්. අග්නි ප්‍රභාව අග්නි කියන්නේ ගින්නට. ඒක ලෝකේ රශ්මියක්. ඒ වගේම ඒ හැම දෙයක්ම ඉක්මන ඒ හැම තැනක්ම දැකිය හැකි විශේෂ වූ ප්‍රභාවක් මනුෂ්‍යයා ගාව තියෙනවා. ඒ තමයි ප්‍රඥා ප්‍රභාව. උපාසකෙක් විසින් මේ ප්‍රඥා ප්‍රභාව උපදවා ගන්න කලින් උපාසකයා කවුද දැනගෙන ඉන්න ඕනේ. උපාසතේති උපාසකෝ කියලා කියනවා. ත්‍රිවිධ රත්නය, බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය සේවනීය කිරීම, භජනීය කිරීම, පෛරුපාසනීය කිරීම උපාසකයයි. දැන් බලන්න ඔයගොල්ලෝ උපාසක කියාගෙන දැඟලුවට උපාසක ගුණ ධර්ම තියෙනවා. බුද්ධ රත්නය සේවනීය කිරීම, ධර්ම රත්නය සේවනීය කිරීම, සංඝ රත්නය සේවනීය කිරීම, භජනීය කිරීම, පෛරුපාසනීය කිරීම උපාසකයාගේ ලක්ෂණය. එනම් නිතර දෙවේලේ විහාරස්ථානයත් එක්ක ස්වාමීන් වහන්සේලාත් එක්ක පුද්ගලික වශයෙන් නෙමෙයි ධර්මාර්ථ වශයෙන් අරගෙන පෛරුපාසනීය කිරීම උපාසකයේ ලක්ෂණයි. හැබැයි අද ඉන්න බොරු උපාසකයෝ වගේ නෙමෙයි. අද ඉන්න බොරු උපාසකයෝ හාමුදුරුවරුන්ගේ නමට ප්‍රසිද්ධියට අල්ලගෙන මේ හාමුදුරුව අරන් ආවේ අපිය. මේ හාමුදුරන්ට තැන හදා දුන්නේ අපිය කියලා. අර හාමුදුරුවන්ගේ උඩින් තමන් ප්‍රසිද්ධ වෙන්න හදනවා. දැන් එහෙම අයත් ඉන්නවා ලෝකේ. ඒගොල්ලෝ ඉන්නේ පන්සලත් එක්කමයි. පන්සලේමයි, ආරණ්‍යේමයි. හැබැයි ඒ උපාසක නෙමෙයි. ඒ උපාසක චණ්ඩාල. මල වැදිලා තිනවර. මල බැඳිච්ච යකඩ වගේ වැඩක් නැහැ. මල බැඳිලා. ඒ උපාසකයා යනු සර්වඥ ශාසනයේ අධිපති කොටගෙන ඉන්න. දිවි හිමියෙන් වෙනත් ශාස්ත්‍රූන් කෙනෙක් සරණ නොයන, මිත්‍යා දෘෂ්ටික වැඩවලට නොයදෙන, ශ්‍රද්ධාව ඇති, සීලය ඇති, දිට්ඨ සුතමුත මංගල නැති. මොකද්ද? දිට්ඨ සුතමුත මංගල. දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල. ලෝකෙ මිනිස්සු හිතන් ඉන්නවා පේන දේවල් සුබයි කියලා. එහෙම නැහැ. කොයි හරි ගමනක් යද්දී හිස් කලයක් තියාගෙන එළියට එනවා. කවුරු හරි. පොයි ඉවරයි. අද දවස් ඉවරයි. දැක්කේ ආරයන්නේ. දිට්ඨ මංගල. දැකපු දේ අනුව සුභ අසුභ හිතනවා. ඒකනේ ඔයගොල්ලෝ තාමත් ඔය විභාගයට යන දරුවගේ ඉස්සරහට පෑන් කෝප්පයක් කරන් අම්මා පිටිපස්සෙන් ගිහිල්ලා ඇවිල්ලා ඉස්සරහට එන්නේ ඇයි? දිට්ඨ මංගල. අම්මා හිතන්නේ වතුර කෝප්පයක් ෆුල් කරලා දැක්කාම කොල්ල ශිෂ්‍යත්ව පාස් වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. දිට්ඨ මංගල. මිත්‍යා දෘෂ්ටිකයි. කරන්නේ කරනවා. ඊට පස්සේ තව එක ඒවා තියෙනවනේ ඉස්සර පුතා පළවෙනි දවසේ වැඩට යනකොට අම්මා මොකද කරන්නේ? අම්මා ඉතින් ලෑස්ති වෙලා කළා ඉස්සරහට පේන්න ගිහිල්ලා ඉන්නවා. දිට්ඨ මංගල. ඒවා හොඳ දේවල් නෙමෙයි. ඒවා දුෂ්ටි වලට යන්නේ. ඒවා කරනකොට කර්මය අමතක වෙනවා මිනිස්සුන්ට. ඇයි? තම තමන්ගේ කර්මානුරූපීව ලැබිලා තියෙන ජීවිතයේ කර්මයට ඉඩ දීලා කර්මයත් එක්කම කරන්න ඕනි උත්සාහය කරනවා මිසක් අපි කරලා යුතු යම් උත්සාහයක්. ඒ උත්සාහය කරනවා මිසක් අපිට පේන දේවල් ආපෝ අද අරුව දැක්කේ අද දවසම ඉවරයි. අද මෙයාව දැක්කේ අද හොඳයි. කඩවලේ මැරියාම අප්පා අද උදේම දැක්කේ මෙයා. ඔය බහුතරයක් මිත්‍යා දෘෂ්ටිකයි. ඇත්ත දුම්බැටි විකුණන්නේ නැහැ සමහරක් කඩවල් වල. හැබැයි මේ දෘෂ්ටිය තියෙනවා. අද ඉවරයි ඉතින්. දිට්ඨ මංගල. ඊළඟට සුත මංගල. කාක්කෙක් කෑ ගහනවා වුණාම මිනිස්සු නැද්ද? අන්න ඌනේ චිච්චික් ගන්නවා කියයි. ඊවසේ බල්ලොරයට උඩු බිරුවා උන් මේ උඩු බුරානේ උන්ගේ ඇඟපතේ අමාරු ටික අරගෙන බල්ලෙක් උඩු මොකක් හරි උන්ට දැනෙනවා තියෙනවා සංවේදී බවක් නැතුව නෙමෙයි. මේ නමුත් ඒ වගේ මිනිස්සු මේ මවා ගන්න. අර තව දිට්ඨ මංගල ගොඩට යනවා නයි දැක්කහම හීනෙන් දැක්කහමත් ඒ වගේ සුත මංගලත් තියෙනවා. ඇහුණාම අද නම් හොඳ දෙයක් ඇහුණි.
යන්න කලින් අම්බෝ යය කටහඬ අහන්න ලැබිච්ච එක හොඳයි. සුත මංගල. එහෙම වෙන්නේ. ඊට තමයි මුත මංගල. දැනෙන දේවල්. හූණු ඇඟට වැටුනාම ආපෝ යර කොතනද මෙතනට වෙන්නේ බලනවා කියලා මොකද හූණු එකක් තියෙනවා නේද අර කොයිද මන්ද ලිතේද කොයිද හූණු සාත්ත මොකද හූණු පලාපල හරි මොකක් හරියක් තියෙනවා හූණේ කැටිච්ච ගමන් ඌ අයින් කරන්නත් කලින් දුවනවා අරක පිටිපස්සට ඕක ගහලා තියෙනවා දොරේ බුදු පිළිමේ ආ පැත්තේ දොරේ පිටිපස්සේ තමයි ඕක ගහලා තියෙන්නේ වැඩිපුරම ওই සෙට් එකම එකට තියෙන්නේ හූණු පලාපල සිද්ධිය එතකොට සීවලි මහරහතන් වහන්සේගේ පින්තූරය අර ඔක්කොම එකට ගහලා ඒ වගේ මොන හරි එකක් ලැබෙයි කියලා තමයි මිනිස්සු හිතන් ඉන්නේ. ඇත්තට සීවලි මහරහතන් වහන්සේගේ පින්තූරේ නම් ගාගෙන ඉන්න කේ ආශ්චර්යයක් තියෙනවා. මොකද උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැනටත් දානි වර්ධින්නේ නැහැ කියනවනේ. ඒ විශ්වාසය අපේ මිනිස්සු අතරට ඇවිල්ලා උන්වහන්සේගේ පින්තූරයක් තිබ්බත් මේ මොකද්ද ගෙදරට කෑම වර්ධින්නේ නැහැ කියලා සංඥාවක් තියෙනවා. ඒකනේ ඇත්ත කතාවකුත් තියෙනවා මේක දෙපැත්තකුත් තියෙනවා මම ඔකත් කියන්නම්කෝ මේ ප්‍රඥාවට කතා කරන්න එපා උපාසකයා කියන්නේ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ මොකද උපාසකයාගේ ලක්ෂණ තියෙනවා සර්වඥ ශාසනය විනාශ වෙලා යනකොට ඒකේ අභිවෘද්ධිය පිණිස කටයුතු කිරීම උපාසකයාගේ ලක්ෂණය අන්න බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ සසුන හරියට හඳුනා නොගත්තොත් දැන් බලන්න සීවලි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කියලා යම් තැනක ධාතු ප්‍රදර්ශනයක් තිබ්බොත් මේ සීවලි මහරහතන් වහන්සේගේ තැන වෙනම හොයාගන්න පුළුවන්. හේතුව පිරිකර වැඩි. හැමෝම ඇවිල්ලා වැඩිම පිරිකර කොට ගහලා තියෙන්නේ පූජා කරලා තියෙන්නේ සීවලි මහරහතන් වහන්සේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කාරණා දෙකක්. එකක් උන්වහන්සේගේ ලැබීම. අනිත් එක අපේ මිනිස්සුන්ගේ මෝඩකම. ඇයි මම මේ දෙපැත්ත කියන්නේ? හරි සීවලි මහරහතන් වහන්සේගේ ලැබීම ඒක සාධාරණයි. අපේ මිනිස්සු මේක මේ කරන්නේ ඒකෙන් නෙමෙයි. උන්වහන්සේට පූජා කරාම ටිකක් මොන හරි තියෙයි. උන්වහන්සේ මාර ආශ්චර්යයක් තිබ්බ කෙනෙක්. ඒකට යන්නේ කෙනා අතන්ට පූජා කරා මෙතන පිටිකර වැඩිනේ. මම දැසින් දැකලා මට කනට ඇහිලා තියෙනවා. දසවනට ඇහිලා තියෙනවා. මේ ඒ ගාන්ට යන්න හොඳ නෑ. උපාසකයා කියන්නේ ඊට වඩා ප්‍රබල කෙනෙක්. ඒතොර ditta sutumuta මංගල වලින් මිදිලා ඊට පස්සේ තමන්ගේ කිසියම් හෝ මංගල අවස්ථාවකදී සර්වඥ ශාසනය පිහිට තියාගෙන එයි පිට හිතන්නේ නැහැ. කර්මඵලයේ අදාහ ගන්නවා. දැන් අපේ අයට අමතකයි අපේ අය මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ පින්වතුනි මේ. ඒක උප්පත්තියත් එක්කම නිකන් අර ඥානත් එක්කම බැඳිච්ච එකක් තියෙන්නේ. මොකද උප්පත්ති ඉඳන්ම මැරෙන තාක්ම මිනිස්සු මිත්‍යා දෘෂ්ටික කම් කරනවා. ඉපදුනාම වෙලාව බලා ගන්නවා. හොඳයි නමුත් ඒකයි බුද්ධ කාලෙත් බැලුවා තමයි සිද්ධාර්ථ කුමාරයාගෙත් බැලුවේ නැද්ද බැලුවා. දැන් ශාසනයට අර ඒක ලොකුනේ. ඒක වෙලාව බලන කී ප්‍රශ්නයක් නෑ. ඒක බැලුවට කමක් නෑ මධ්‍යස්තව. ඊට පස්සේ ඕකෙන් හදා ගන්නවා මොකක්ද අර මට මතකුත් නෑ පින්වතුනි නම් කේන්දරේනේ. අන්න ඒක බලා ගන්නවා කොයි වෙලේ මහාන වෙන්න ගියත් කේන්දර බලන. මම මහාන වෙද්දී අපේ අම්මත් බලලා තිබ්බා. ඕක නම් සතියක් ඉන්නේ නැහැ කිව්වලු. කියන්නේ මේ දැන් අවුරුදු ඒ කාලේ ඇටිත් එක්ක දඟයිත් නේ මේ හිතලා නැහැ ඉඳී කියලා. දැන් අවුරුදු 6යි. අන්න කප මහත්තයත් බනහනවා කියනවා. දැන් වයසට ගිහිල්ලා ජරා දුක ඇවිල්ලා. දැන් බනහනවා. ඕක තමයි කතාව. පැහැදිලිද මං කියන එක? එනිසා ඒ දේවල් වලින් උපාසකෙක් වෙන් වෙන්න ඕනේ. වෙන් වෙලා ඊට පස්සේ මිත්‍යා කර්මාන්ත අව්‍යාවිද වෙලඳාම, මත්පැන් වෙලඳාම, මස් පිණිස සතුන් වෙලඳාම, සත්ව වෙලඳාම මේවා කරන්න හොඳ නැහැ. වසවිස වෙලඳාම. ඒයි උපාසක දැන් මේ සමහර කඩවල් එහෙම තියෙනවා මේ හාමුදුරුවන්ට හොරින් දුම් බැටි විකුණන්නේ. ඇයි නිකන් මේ අපි රැවටේ. ඉන්නතුනි අපි රැවටේ නෙමෙයි. මිනිස්සුන්ට වසදීමේ විපාකය Tamanට ලැබෙනවා. ඒකයි. අර මතකයිනක සූත්‍රයක තියෙනවා මජ්ක්‍ධිම නිකායේ බිත්තර කඩාගෙන කාලා ජීවත් වෙන්න කියලා සංසාරේ ආත්ම භාවවල දරුවෝ ලැබුන්නේ නැහැ කියලා. ඊට පස්සේ ওই පින්වතුන්ලට සසරේ වඳ වෙන්න වෙලා ඒක කමක් නැහැ. නමුත් අර සමාජ සෝදනය වඳයි කියලා කිව්වහම නිකන් සමාජයේ එන කතාව බලන්නකො. දැන් ධම්මල කැමති නෑ ලෙල්ල මහත්යට එපා වෙනවා ටික කාලි. පෞල් ජීවිත අසරණ ඊට පස්සේ මහත්යල වෙන ගෑනු අයගේ පස්සෙන් දුවනවා. ඊට පස්සේ මේ ගෑනු කෙනා අඬ ඉන්නවා කරන්න දෙයක් නෑ.
බුද්ධ කාලෙට ඉපදුනත් එහෙම. ඒ කාලෙත් පළවෙනි බිරිඳට කාන්තාව නැත්තම් ඉන්දියාවේ තව බිරිඳක් ගේන්න පුළුවන්. ඒ දෙන්නත් එක සාමදානින් ඉන්න තමයි තියෙන ගෙදරට වෙලා. කරන කලට පව් මිහිරිය මීසේ විපාක එනකොට ලේසි නෑ. දුම්බැටි ආදී දෙන්න එපාකෝ ඒවා Tamanට බලපානවා. එකක් Tamanගේ මනස විකෘති වෙලා. අනාගතයේදී ඔය දැන් හැදෙනවා බලන්න ඔටිසම් කියලා ලෙඩරෝ අරව මේවා කියයි. අඩුම Tamanගේ ඇඟේ ලේ ටික කැටි ගෑන්නේ නෑ හරියාකාරයට. ඒ කියන්නේ මේක එක ජානයක වෙනස් වීමක් ආවොත් පොඩි කැපුමක් ආවත් සමහරුන්ගේ ලේන එක නවත්තන්න බෑ. හේතුව ලේ ටික ඒ කැටි ගෑන්න අවශ්‍ය කරන ප්‍රෝටීන් එක ඇඟ ඇතුලේ සකස් වෙන්නේ නෑ. මොකද කියලා හිතා ගන්න බෑ. ජානමය වෙනස් වීමක්. කර්මය ඇවිල්ලා තියෙනවා පින්වතුනි. ඒක සමහරු මත්පැන් විකුණනවා. කොච්චර අද විකුණනවදනේ. ඒතර බලපත්‍ර අරගෙන විකුණන්නේ. මේවා එක්තරා කාර්යයකට කොච්චර මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරනවද? මේ කාලේ හොඳට ඉන්න පුළුවන් වෙයි. ටිකක් සල්ලියම තියෙන නිසා. ඒත් වැඩක් නෑ. නැත්නම් සල්ලි තියෙන මිනිස්සු මැරුන්නේ නැද්ද? වාහන තියෙන, ගෙවල් තියෙන, අදිස්සුකෝපෝගී හිටපු මිනිස්සු අන්තිමට පෙට්ටියක දාලා පිටතල දැම්මනේ. ඊට පස්සේ මොකද? වැටෙන්නේ සංසාරෙටනේ. ආන්නේ සංසාර ජීවිතේ දුකෙන් ගැලවෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මේ වගේ දේවල් කරොත්. එතකොට ඔය හිතන්න මේ බුදුරජාණන් වහන්සේ කතනක කියලා තියෙනවා එළදෙනුන්ට ගොනුන් දැමීම කල යුත්තක් නෙමෙයි කියලා. සාමාන්‍යයෙන් කල යුත්තක් නෙමෙයි. ඒවා පින්වතුනි ඒ සත්තු පැටව ගහන කාලයක් තියෙනවා නිශ්චිත රාමුවක්. ඔයගොල්ලෝ හිතන්නකෝ මගේ සහෝදරියෙක්ට මට අවුරුදු 5කට දරුවෝ 5 දෙනෙක් ගන්න ඕනි කියලා බලහත්කාරයෙන් දරුවා දින්න පුළුවන්ද බඩෙන්? එතකොට ඇයට ඒක කොච්චර වේදනාවක්. ඒ වගේ තමයි අපි සුදුසු කාලෙදී එළදෙන පැටව ගැව්වොත් ස්වභාවිකව ඒක වෙනයි. බලහත්කාරයෙන් පැටව ගස්සවන්නට දෙමීමේ අර සතාට ඒ අමාරු අපහසුව තියෙනවා. ඒතර පැටව 6-7ක් දානකොට 7 වෙනි පැටියා කිරෙන් බාල වෙන්නේ ඒකයි. නේද? අම්මා කෙනෙක්ට පුළුවන් ද දරුවෝ 5ක් විතර හැදුනොත් දරුවෝ 5ටම කිරි දෙන්න අම්මට බෑනේ. දෙන්නෙක්ට දෙන්න පුළුවන් ඊට පස්සේ අම්මා ෂේ වෙනවා. දෙමු වෙන්නේ නැද්ද? ඇයි අම්මගේ අවශ්‍ය කරන ඇඟේ තියෙන ශක්තිය නැති වෙලා යනවනේ. ඊපස්සේ ඒකයි කෘතිම පිටිවර්ග දෙන්න වෙන්නේ. මේ සත්තුන්ටත් ඒක බලපාන භාග්‍යතුන් වහන්සේ නිකන් කිසිම දෙයක් දේශනා කරන්නේ. ඒ නිසා උපාසකෙක් තමන්ගේ සීමාව ඉන්න ඕනේ. අකරණීය වනිජ්ජා නොකළ යුතු වෙළඳාම් තියෙනවා. නොකළ යුතු දේවල් තියෙනවා. ප්‍රාණඝාතය කරන්න හොඳ නැහැ. අදත්තාවදානය කරන්න හොඳ නැහැ. කාම මිච්ඡාචාරය කරන්න හොඳ නැහැ. ධාර්මික කාම පරිභෝගය කැපයි. ස්වාමියාට භාර්යාවට ගෙදර ජීවත් වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ බුදුදහමේ. වැඩකාරකම් කරන්න නෙමෙයි. සරණ පාවා ගැනීම සංකල්පය විවාහ කියන වචනේ භාවිත වුණත් සරණ පාවා ගැනීම කියන සංකල්පය ඇතුලේ අපි එක එක්කෙනාට උදව් කරගන්න වයසට ගියාම අර විවාහය කියන සංකල්පය නෙමෙයි. සරණ පාවා ගැනීම කියන සංකල්ප විවාහය කැපයි. එතකොට එක එක්කෙනාට උදව් කරගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙයි. ඊට පස්සේ අපි ගත්තාම ඇත්තටම කියලා තියෙන උපාසක උපාසිකාවෝ නැටුම් ගැයුම් ආදී විචූරණ බැලීමට යෑමෙන් වැළකිය යුතුයි. උපාසක උපාසිකාවෝ කියන්නේ විකාර විචූරණ නැටුම් ගැයුම් වැයුම් බැලීමට යෑමෙන් වැළකිය යුතුයි. දැන් ඔයගොල්ලෝ වළකිනවද? ගමේ සංගීතයක් තියෙනකොත් ඔක්කොම දුවනවා. නාට්‍යයක් පෙන්වනකොත් නාට්‍ය මොකද්ද කියලා දන්නෙත් නෑ දුවනවා. පොල් කොටන් උඩ කවුරු හරි නටනවා නම් දිව්වා. නාට්‍ය පෙන්වන්නේ 10ට 11ට ගිහලා 7 ඉඳන් එන ගහගෙන බලන් ඉන්න ස්ටේජ් එක දිහා වටපිට දිහා අර බැලුම් ගහන එක දිහා කඩල කොටක් අරගෙන කනෝන් උපාසකයන්ට අත් වෙලා තියෙන තත්ත්වය. අවබෝධ කරගත යුතු ධර්මතා රැසයි. මිනිස්සු ගිහිල්ලා විප්‍රකාර බලන්න. හරි. එතකොට මේ තමයි උපාසකෙක්ගේ සීමා. ඊට පස්සේ සිල් සමාදන් වීම. ඉස්සර තින් පිංගන්නේ සිල් සමාදන් වෙන අපි හිතමුකෝ මාසෙට 4 පාරක් සිල් සමාදන් වෙනවා කියලා 4 පොයට සිල් සමාදන් වෙද්දී සීලයට පෙර දවස పూర్ව ගමන් ලෙසත් පහු දවස පසු ගමන් ලෙසත් නැවත සිල් සමාදන් වුණා. 16 පාරක් මාසෙට භාගයක් සිල් රැකලා. වස් කාලේ පුරාවටම සිල් රැක්ක උපාසකයෝ. වස් කාලේ පුරාවට මට සිල් දස සිල් සමාදන් වෙලා ඒවා රැකලා පිළිවෙත් පුරව උපාසකයෝ. එහෙමයි උපාසක කියන්නේ. නැතුව මේ සුදු සරම ෂර්ට් එකක් ඇඳගෙන බඩට යල්ලකුවට දාගෙන බෙල්ල වටේ මාලයක් කොටාගත්ත උපාසක වෙන්නේ නේ. එහෙම වෙනවා තමන්ගේ සීමාව දන්නේ නැති ඇත්තෝ.
ත්‍රිපිටකයේ පෙරළම් පොතක් දැම්මට ආරණ්‍ය සේනාසනයක ෆොටෝ එකක් දැම්මට හාමුදුරුවෝ කෙනෙක් එක්ක ෆොටෝ එකක් ගහලා දැම්මට තමන් ලොකුවට ධර්ම කාරණා ලිව්වට එතනින් උපාසකයෙක් වෙන්නේ මේ කියන ලක්ෂණ තියෙන උපාසකයෙක් වෙන්න. දිවි හිමියෙන් මම කියාගෙන ආවේ අකුරු කියවන තැන ගන්න, ඉස්කෝලේට ගෙනියන තැන ගන්න, ඉඳුල් කට ගන්න තැන ගන්න, ළමයා වැඩිහිටියෙක් වෙන දවසක් බලන්න, විවාහ වෙලා යන දවස බලන්න, විභාග වලට මුහුණ දෙන දවස් බලන්න, පළවෙනි දරුවා හම්බෙන දවස් බලන්න. මේ එකම චක්‍රේ කැරකි එකම දෘෂ්ටි වල එල්ලිලා ඉන්නවා. හරි. හැබැයි තියෙනවනේ සරණාගමන ආත්මයම තියලා සරණාගමනයක් යන්න පුළුවන්. ශිෂ්‍යයෙක් විදියට සරණාගමනයක් යන්න පුළුවන්. මේවා දැනගෙන ඒ ආකාරයෙන් කටයුතු කර ගැනීම මිසක් උපාසකයෙක් කියන්නේ නමට සුදු පාට රිද්දක් පුරවගත්ත කෙනෙක්ට නම් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දකින්න ඉස්සර උපාසක උපාසිකාව දැන් මේ උපාසකයෝ ගොඩක් ඉන්නවනේ. පළවෙනි උපාසකයෝ දෙන්න තමයි තපස්සු බල්ලික ද්වේවාචික උපාසක කියලා කියනවා. ඊට පස්සේ පළවෙනි උපාසිකාව තමයි සුජාතාව. හරි සුජාතාව. ඒතර මේ තනින් පටන් ගත්ත ශාසනයේ ඒ උතුමෝ ඉස්සර බුදුරජාණන් වහන්සේව දකින්න හවසට කොච්චර වැඩ තිබ්බත් ගියා. ඒ වගේ ශ්‍රද්ධාවක් එදා උපාසක උපාසිකාවන්ට තිබ්බා. බණ අහනකොට කොයිතරම් සිහියෙන්ද නේ. කියන්නේ කියන කාරණාව ඔස්සේ කල්පනා කරමින් ඒකේ යථාර්ථය තේරුම් ගත්තා. දැන් එහෙම අඩුයි. අපි දකිනවනේ. එනිසා උපාසකෙක් උපාසිකාවක් වේවා, භික්ෂුවක් භික්ෂුණියක් වේවා, තමන්ගේ ජීවිතයට ළඟා කරගත යුතු, කාලය හරහා උකහා ගත යුතු, නිවැරදි කාලයේදී කළ යුතු කරුණු කීපයක් අනිවාර්යෙන් අපේ ජීවිතයට උකහා ගන්න මේ සූත්‍ර දේශනාව මම මාතෘකා කළේ. පින්වත්නි, පළවෙනි එක තමයි කිව්වේ කාලේන ධම්ම ශ්‍රවණං, කාලේන ධම්ම සාකච්ඡා, කාලේන සමතෝ, කාලේන විපස්සනා. සුදුසු කාලයේදී ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. සුදුසු කාලයේදී ධර්ම සාකච්ඡාවක් කරන්න ඕනේ. සුදුසු කාලයේදී සමතයක් කරන්න ඕනේ. සුදුසු කාලයේදී විපස්සනාවක් කරන්න ඕනේ. මේ හතර පොඩි කරුණු හතරක් නෙමෙයි. කාලේන ධම්ම ශ්‍රවණං, සුදුසු කාලයේදී බණ අහන්න ඕනේ. පින්වතුනි, සාමාන්‍යයෙන් උපාසකෙක් වෙන්නේ බණ ඇහුවට පස්සේ. හරි. ඔය හැමෝම එහෙමනේ. යාළුවක බලන්න. අභික්කන්තම් භෝගෝතම, අභික්කන්තම් භෝගෝතම, ආශ්චර්යයි ස්වාමීනි, ආශ්චර්යයි. සය්‍යතාපි භෝගෝතම, කොයි වගේද ස්වාමීනි, නික්කුජ්ජිතං වා උක්කුජ්ජය, අටිකරු කරපු දෙයක් කුඩිකුරු කරා වගේ, පටිච්චන්නං වා විවරය, වහලා තිබ්බයක් කරලා පෙන්නවා වගේ, මූල් හස්සවා මග්ගං ආචික්කය, පාර වැරදිච්ච කෙනෙකුට පාර පෙන්නවා වගේ. චක්කුමන්තෝ රූපානි දක්කින්ති, ඇස් නැති ඇස් ඇති රූප බලත්වා පහනක් දැල්ලුවා වගේ. ඔබ වහන්සේ මේ විවර කරපු ධර්මයේ අදපටන් මාව දිවිහිමින් උපාසකෙක් කරගනිත්වා. එහෙම කිව්වනේ. ඒතර ධර්මය අහලානේ ආවේ. අහලා ආවට පස්සේ සුදුසු කාලෙදී නැවත බණ අහන්න ඕනේ. විඳුට විශ්වාස කරන්න අපි බණක් අහන්න ඕනි වුණාම බණක් අහනවා. මගේම එකක් හරි අහනවා. එහෙම නෑ ගොඩක් වෙලාවට මේ ඔය සයන්ස්ලා දේශනා කරපු දේශනා තියෙන අපේ ජීවිතේ උකහාගත යුතු සමහර දේවල් වලින් ගන්න ಗುಣධර්ම. අන්ත ඔය පරණ බණක් විශේෂයෙන්ම අපි අහලා බැලුවම බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේගේ තියෙන සමහර දේශනාක කැලලක් හෝ දෙකක් තියෙනවා. මඩී ලොකු ස්වාමීන් වහන්සේලාගේ දේශනාවල පටිගත කිරීම තියෙනවා. ඒ වගේ උතුම් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම උතුම්. නාසලාගාව තිබ්බ ඊට පස්සේ අපි ගත්තොත් කඩවැද්දුවේ ලොකු ස්වාමීන් වහන්සේලා ගේ ලියලා තියෙන පතක තියෙන කරුණු පවා ඒවත් ධර්මකාරණා වලින් විතරක් යුක්ත දේවල් නෙමෙයි. ඒ ධර්මකාරණා නම් ත්‍රිපිටකෙත් තියෙනවානේ. ඊට වඩා ආචාර්ය પરම්පරාව කියන එකෙන් පැවතගෙන එන ගුණ ධර්ම ටිකක් තියෙනවා. දැන් මම උදාහරණයක් කියන්නම්කෝ.
ආරන්නේ තියෙනවනේ gediya කියලා එක. ඕක ගහන්න හේතුවක් තියෙනවා. තේරෙනවද මම මේ කියන එක? අද වෙනකොට මේක නිකන් සංකල්පයක් විතරයි. කියන්නේ භාවනාවේ නිමග්න වෙලා ඉන්න යෝගාවචරයාගේ සමාධියට හානියක් නොවි දාන වේලාව ගැන දැනුවත් කරන්නයි gediya ගහන්නේ. ඒ කියන්නේ අර එක හිමීට පටන් ගන්න. හිමීට පටන් අරන් හයියෙන් වෙදිලා ආයි අඩු කරන්නේ සමාධියෙන් නැගිට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් තියෙන්නේ ගාන්ටාර. දැන් සමහර කාරණ්‍ය වලට එහෙම ගියාම කියන්නේ මම කියන්නේ අර ගෙඩි සංකල්පය නවීකරණය වෙනවා. මොකද ගාන්ටාරට කියලා. ඒක ගැව්වහම භාවනා වෙන්න කරනවා නෙමෙයි ඉන්න ගලෙන් වැටෙනවා බිමට. ගලක් උඩ භාවනා කර කර හිටියෝ. අයියාරක දඩහංගාල වැදුනහම කොයි හරි ගලක් අයිනට වෙලා භාවනා කර කර ඉද්දී වැටෙනවා. ඉතින් මේ සංකල්පමය හානි වීම තියෙනවා ගොඩක් බහුතරයක් දෙනාගේ ඇතේ ಗುಣධර්ම නැති ධර්මයේ විතරක් දන්න. ධර්මයේ දන්නව වැඩිලානේ. අර උතුමෝගාව ධර්මයේ වැඩිලා තිබද සෝම ස්වාමීන් වහන්සේ කියන්නේ එක්තරා ආකාරයකට මිනිස්සුන්ට නිකන් චණ්ඩි චරිතයක් වගේ දකින්නයි ඉන්න මට එහෙම කියලා තියෙනවා. මම ඒකයි මේ වචනේ කිව්වේ. හැබැයි බලන්නකො සෝම ස්වාමීන් වහන්සේගේ ගුණයක් ගැන කතා කරනෝනේ අපි කවුරුත් මොකද? උන්වහන්සේ තුල වැඩිලා තිබ්බ ගුණ ධර්මයක් තියෙනවා. ගුණ ධර්මයක්. ඒ ගුණ ධර්මය තමන් දන්න ධර්මයේ භාවිත සෝම සායිස කියන්නේ ධර්මයේ දන්නේ නැති කෙනෙක් නෙමෙයි. බුද්ධ ස්තූප කියලා පොතක් ලියලා තියෙනවා සම්පූර්ණ බුදු ගුණ. සෝම ස්වාමීන් වහන්සේට තිබ්බ ධර්මඥානිය පොඩි නෑ. කාලාම සූත්‍ර වැනි දේවල් පළවෙනි විවරණිකාවල් අපිට ඇහෙන්නේ සෝම ස්වාමීන් වහන්සේලාගේ. නාසය තමයි කියේ මේ බුදුන් කව පිළිගන්න එපා කියලා කොයිවත් නෑ කාලාම සූත්‍රය. ඒ සියුම් අධ්‍යයනයේ සියුම් ගවේෂණය බලන්න උන්වහන්සේට තිබ්බ. ඒ පදනම උඩ ඉඳන් තමයි අර සමාජ සේවය කරේ. ඒ නිසා කාලයේදී ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. සුදුසු කාලෙදී. ඒ ධර්ම ශ්‍රවණය කිරීම ඇතුලේ තමයි නොදන්නා කරුණු අහන්න ලැබෙන්නේ. දන්න කරුණු වඩා තීව්‍ර වෙන්නේ. දෙංගින් උපාසක උපාසිකාව පින්වතුනි ධර්ම දේශනා ශ්‍රවණය කරන්නේ ධර්ම දේශනාවල අඩුපාඩු හොයන්න තමයි ශ්‍රවණය කරන්නේ. ඒ කියන්නේ බණ අහන්න දන්න. ධර්මාවබෝධය වෙන්නේ සසරට වැටුනාම තේරෙයි. ඇයි? හොඳයි මේ පාර ඔයගොල්ලෝ සෙල්ලම් කරන්නකෝ. මේ පාර සෙල්ලම් කරන්නකෝ. තව ටික කාලයයිනේ. යන්නකෝ සසරට. ඊට පස්සේ තේරෙයි කිව්වේ මොකද්ද කියලා. ඔය නටන නාටකම ටික කාලයක් නටා ගන්න. නටලා සසරට යන්න. ගියාම තේරෙයි මොකද්ද කිව්වේ කියලා. ඇයි දැන් සසරෙන් මිදිලාද නෑනේ. එහෙනම් සංසාර දුක විඳින්න වෙනවනේ. විඳින්න ලෑස්ති වෙන්න. සමහරු සංඝයාට අභියෝග කරනවා. සායනාතලේ ගුණය දන්නේ සීලය දන්නේ වචන පාවිච්චි කරනවා. ජීවිතයේ අවසාන කාලෙදී දරාගත නොහැකි ව්‍යාධි වලටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සසර ජීවිතේ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න වෙනවා. සද්දෙන් කුෂ්ඨය කහගත්තට විපාක විඳින්න ගියාම ලේසි වෙන්නේ. දැන් කුෂ්ඨය කහගන්න හොඳට. කහගන්න ලැබිච්ච කුෂ්ඨෙනි හිඟන්නට තමන්ගේ කුෂ්ඨය ලොකුයි වගේ. මිනිස්සුන්ට මිනිස්සු තමන්ගේ දැනුමින් මාන්නයටපත් වෙනවා. දන්න දෙයක්ුත් නැහැ. එහෙම නෙමෙයි. කාලේන ධම්ම සවණං කිව්වේ ධර්මතා පිළිබඳව ඒ ධර්මතා අතික්‍රමණය නොවන ආකාරයට කල්පනා පිහිටවාගෙන ඉඳි බෝධිසත්වවරයන්ට විශේෂයෙන්ම පිහිටිය හැකි ගුණයක්. මොකද්ද? කවර හේතුවක් නිසාවත් ධර්මතාවය අතික්‍රමණය වෙන්නේ නැහැ. ධර්මතාවය දන්නවා. දැන් එක එහෙම කිව්වට පස්සේ දැන් දෙක තැනක බෝධිසත්වයෝ මොකද වෙන්නේ මේ ඉන ආත්ම භාවයකදී එක්තරා තැනකදී යසෝදරාවත් අමතක වෙනවා. එහෙම වෙනවා. යසෝදරාව බේරගන්න ගිහිල්ලා බෝධිසත්වයන්ව තමන් ගාව තියෙන ඇඟේ පතේ තියෙන ආභරණ ටික දීලා. එහෙම ගලෝගෙන ඇවිල්ලා තියෙනවා. ඒ තමයි එහෙම වෙන්න. නමුත් ධර්මතාවය අතික්‍රමණය වෙන්නේ නැහැ. පැහැදිලිද මං කියන්නේ? ඒ වගේ ලස්සන කතා ටිකක් ශාසනයේ තියෙනවා. පිටුතුනි මට කියන්න උවමනා. නිවැරදි කාලෙදි ධර්ම ශ්‍රවණය කිරීම තුළින් අපේ මනස එකම මාර්ගයක පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. ධර්මතාවයෙන් පිට හිතෙන්නෙම නැති තරම්. මලගේකට ගියත්, දරුවෙක් ඉපදිලා අරගෙන ආවත්, මිනිස්සෙක් පාරේදී දැක්කත් රූප ධර්මතාවයන්ගේ සමவாயකට නාම ධර්මතාවයන්ගේ වැඩිමක් විතරයි බව
ධර්ම ශ්‍රවණය කිරීමෙන්ම තේරෙනවා. කාලෙන් ධම්ම සාකච්ඡා එපමණකින් නැවතිය යුතු නෑ. කාලෙන් කාලයට ගිහිල්ලා ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ස්වාමීනි සංකාරය anu මොනවද? එතකොට පටිච්චසමුප්පාදය කියන සංකාර මොනවද? ස්වාමීනි පංචපාදානස්කන්ධය කියන සංකාර මොනවද? සබ්බේ සංකාරය කියවම මොන සංකාරද අයිති වෙන්නේ? මේවා මිනිස්සු දැනගන්න ඕනේ. භව රාගය කියන්නේ මොකක්ද? භව අනුසය කියන්නේ මොකක්ද? ත්‍රි භව රාගයේදී ඇතැම් තැන්වලදී කොටස් කඩලා දක්වලා තියෙනවා. මොනවද මේ? අවිද්‍යාව කියන්නේ මොකක්ද? අවිද්‍යාව තියෙන්නේ කොහිද? කර්මය කියන්නේ මොකක්ද? කර්මය ගබඩා වෙලා තියෙන්නේ කොහිද? මතකය කියන්නේ මොකක්ද? මතකය ගබඩා වෙලා තියෙන්නේ කොහිද? කොහොමද සසරේ පෙර දැකපු දේවල් නැවත මතක් වෙන්නේ? කොහොමද කර්මයේ විපාක භාවයට එන්නේ? කොහොමද කර්මජ රූප කලාප පහළ වෙන්නේ? මේ ඔක්කොම අපි දැනගන්න ඕනේ. සිත ඇත්තේ කොයිද? සිතේ ක්‍රියාකාරීත්වය කුමක්ද? චිත්තේ ලක්ෂණය කුමක්ද? චිත්තේ කෘත්‍ය කුමක්ද? මේ ඔක්කොම අපි දැනගන්න. වත්තුවේ වත්තු රූපය කියලා එකක් තියෙනවා. වත්තු රූපේ ලක්ෂණය කුමක්ද? රස කුමක්ද? පච්චුපට්ඨානිය කුමක්ද? පදට්ඨානිය කුමක්ද? මේ ඔක්කොම අපි දැනගන්න ඕනේ. තව කොච්චරද මෙයා හරියට පංචස්කන්ධය කියනකොට පංච පාදානස්කන්ධය මොකද්ද? ධර්ම සාකච්ඡාවෙන් තොරව මේවා අවබෝධ කරගත හැකි වෙනත් ක්‍රමවේදයක් දකින්න නැහැ. ඒ නිසායි කිව්වේ ධර්ම සාකච්ඡාව කාලේන ධම්ම සාකච්ඡාව හැමතිස්සෙම මේ කචබචක ගායන නෙවෙයි. සමහරුන්ට ආඳුරු කෙනෙක් පේන්න බෑ දූගෙන ගිහලා මේ ආඳුරුනි පොඩි දෙයක් තියෙනවා අහන්නද. සමහරු රෑ 12ට දානවා මැසේජ් එකක් අනේ ආඳුරුනි ලොකු හදිස්සිය. ලොකු හදිස්සිය එකපාරක් ගන්න මං ඉතින් හිතනවා දැන් කොරෝනා හැදලා මැරෙන්නවද දන්නේ. උන් රෑ 12ට ඔක්කොම වැඩ ඉවර කරලා ගන්නවා. අර ගත්තට පස්සේ ඔබ වහන්සේ ටිකක් දකින්න එන්න බෑයිද? ඇයි? නෑ මම ඔබ වහන්සේ නිසා මට ධර්ම අවබෝධය වුණා. මේ මට ඒක ඔබ වහන්සේට කියන්න ඕන. මම ඇයිද මට කියලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? නෑ මගේ අවබෝධය හරිද කියලා. මම හරි ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ සමහර ඉන්නවා ඒගොල්ලන්ට මේක දරා ගන්න බෑ. එහෙම නෙමෙයි. එහෙම අඥානකමට නෙමෙයි. Tamanට යම් ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. එහෙමයි මේක අහන්නේ. අර කාලේන ධම්ම සාකච්ඡාව ඊට පස්සේ තමන් දන්නවා කියලා හිතාගෙන දන්න දේ පෙන්වන්න නෙමෙයි. ධර්ම සාකච්ඡාවක් කරනකොට දන්න දේ වහන් ඉන්න ඕනේ. නොදන්න දේවල් උකහා ගන්න ඕනේ. ප්‍රශ්න කර තමන් දන්න දේම සමහරු ගිහලා තමන් දන්න දේම ප්‍රශ්න කරන සාහිනි අර අටුවාවේ මෙහෙම තියනවා නේද? එතකොට මේක හරි නේද? ඒ තමන් කියවලා කියලා පෙන්වන්න. එහෙම නෙමෙයි. තමන්ට ගැටලු තියෙන තැනයි විසඳ ගන්න ධර්ම සාකච්ඡාවයි. ඒ ධර්ම සාකච්ඡා වටින්නේ එතනට. තමන් ඉගෙනගත්ත දේ පෙන්වන්න නෙමෙයි. නොදන්න දේ දැනගන්න. තමන්ට ගැටලු ස්වාමීනි මම දැන් නිර්වාණ මාර්ගය දන්නවා. මේක පෙළගස්වන්න ඕනේ කොහොමද? අන්න ඒ ටික. ගිරව් පැටව වගේ ඉගෙනගත්ත දේ කතා කරන එක නෙමෙයි ධර්ම සාකච්ඡාව. එතකොට ප්‍රඥාවට ගෝචර වෙන ධර්මතා ස්වාමීනි පංච පාදානස්කන්ධයේ අනිත්‍ය ලක්ෂණය මේ ආකාරයෙන් වැටහෙනකොට ලෝකේ අනිත්‍ය ස්වභාවය මේ ආකාරයෙන් වැටහෙනවා. මේ සත්‍යක් නේද? අන්න එහෙම තමන්ගේ අවබෝධය කල්පනා කරන්න. සුතමේ ඥානය සහ ප්‍රත්‍යක්ෂමේ ඥානය අතර වෙනස කුමක්ද? පරමාර්ථ ධර්මය විද්‍යමානද අවිද්‍යමානද? විද්‍යමාන වූ ධර්මතාවයක් කවරාකාරයකින් මායාවක් ලෙස අපිට දැනෙනවද? මේ ඔක්කොම තේරුම් ගන්න විඥානීය මායාවක් කිව්වේ ඇයි? මව පෙන්නන. ඒ අර්ථයෙන් කිව්වේ. එතකොට මේ ඔක්කොම ටික දැන ගැනීම ධර්ම සාකච්ඡාවට අයිති. නමුත් මම මේ කියන්නේ වැදගත්ම කාරණා දෙක. මට කියන්න උවමනා වුණේ ධර්ම ශ්‍රවණයයි ධර්ම සාකච්ඡාවයි නෙමෙයි. කියන්න ඕනේ උනේ කාලේන සමතෝ කාලේන විපස්සනා. නිසි කාලයේදී සමත භාවනාවන් සහ නිසි කාලයේදී විපස්සනා භාවනාවන් කළ යුතුයි. සමහරු සමතේම කර අවුරුදු 50ක් 60ක් දැන් වෙනවා තාමත් ආනාපාන සතිය කර ඉන්න හදනවා. කමක් නැහැ. ඒකේ වැඩිමක් තියෙනවා. මරණකම්ම ආනාපාන සතිය කර ඉන්න නෙමෙයි අපි ආවේ. ආනාපාන සතියෙන් යා යුතු ගමන යන්න ඕනේ. ආනාපාන සතිය කියන්නේ හුස්ම පිළිබඳව සිහිය පවත්වා ගැනීම විතරක් නෙමෙයිනේ. දැන් ඕගොල්ලෝ කරන්නේ ඒක. ඒකේ වැඩෙන්න ඕනේ නේද සතර සතිපට්ඨාන කායානුපස්සනා, වේදානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් කෝ ඒවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කෝ ඒවා එතනට යන්න ඕනේ.
එතකොට සුදුසු කාලෙදි සමත භාවනාවක් සුදුසු කාලෙදි විපස්සනා භාවනාවක් තෝරගන්නේ කොහොමද? පිංගුතුනි ප්‍රඥාවයි සමාධියයි ගැන හොඳට අවධානය යොමු කරන්න. තමන් කලබලකාරී කෙනෙක් නම් අනිවාර්යෙන් තමන්ගේ ජීවිතයේ සමතයක් පාවිච්චි කිරීම වටිනවා. සමතයට යෝගාවචර සංකල්පය කියන අහිංසක ජීවිතයක්, tempat ජීවිතයක් ගත කිරීම ඉතා වටිනවා. ඒකට තමන් ස්ලෝ මෝෂන් නා කියන්නේ ඔබ හිමීන් චරිතයක් නම් හිමීට ඇවිදින, හිමීට කතා කරන, හිමීට වැඩ කරන ඔබට සාමාන්‍ය සමතයක් තීන මිද්‍ය උදා කරන්න පුළුවන්. ඒ නිසා ටිකක් අට්ටික සංඥා වගේ එකක් ගන්න. ඒකෙන් හිත එකඟ කරගන්න බලන්න. අනතුරුව දැන් අතර මේ වගේ කෙනෙක්ට කසීන භාවනාවක් වගේ එකක් යන්නේ. අර බෝරින් කියන කම්මැලි වැඩි නිසා යාගේ ජීවිත සිමින් නිසා අර වගේ භාවනාවන් කැපෙන්නේ. ආනාපානසතිය වගේ ටිකක් ගැඹුරු භාවනාවකට යන්න පුළුවන්. ගැඹුරු ආනාපානසතිය ගැඹුරු භාවනාව. හිතන්න එපා අම්මෝ ලේසි භාවනාවක් කියලා. මුට්ට සතිස්සන වදාමි. සිහි මොට කෙනාට කියන්නේ නෑ. ඊළඟ විපස්සනා කළ යුත්තේ ධර්මතාවයන් තේරුම් ගැනීමයි. සත්පුද්ගල ආත්ම භාවයෙන් ලෝකේ වැහිලා නම් ඝන සංඥාව අරමුණු වෙවි එනවනම් සිතේ රාග දේශ ආදී නැගෙනවනම් පුද්ගල සංකල්පනාවෙන් අරමුණු වෙනවනම් මම මගේ කියන ආත්මීය හැඟීම් තියෙනවනම් ලෝකයේ පිළිබඳ උපාදාන පවතිනවනම් ජීවිත කාමයේ තියෙනවනම් දැකීමේ කාමයේ තියෙනවනම් ඇසීමේ කාමයේ තියෙනවනම් විඳීමේ කාමයේ තියෙනවනම් කාමික කැමැත්තට ඒ දේවල් නැති කරන්නට වෙන්නේ ප්‍රඥා උපදවා ගැනීමෙන් විපස්සනා භාවනාව වැඩිම වශයෙන්. එනිසා විපස්සනා භාවනාවන් වැඩිම ඇතුලේ විපස්සනාවෙන් වටහා ගත යුතු දේවල් වටහා ගන්න සුදුසු කාලී විපස්සනා කළ යුතුයි. බය වෙන්න විපස්සනා කළ යුතුයි. සුදුසු කාලයේදී සමතයත් සුදුසු කාලයේදී විපස්සනාවත් කිරීම කාලයෙන් නිසි ප්‍රයෝජන ගන්නයි බවට පත් කරනවා. එහෙනම් ඔබේ කාලය බෙදා ගන්න මේවට. සුදුසු කාලයේදී සද්ධර්ම ශ්‍රවණය කළ යුතුයි. සුදුසු කාලයේදී ධර්ම සාකච්ඡාවක් කළ යුතුයි. සුදුසු කාලයේදී සමත භාවනාවන් කළ යුතුයි. සුදුසු කාලයේදී විපස්සනා කළ යුතුයි. මේ දේවල් හරියට කරගත්තොත් ධර්මයේ කියන එක හරි සනීපයි. ධර්මයේ කියන එක හරි සනීපයි. නමුත් සුදුසු කාලයේදී සුදුසු ධර්මතා ගුණ ධර්ම වඩා ගන්න ඕනි. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ පරියාය, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මේ පරියාය තමන්ගේ ජීවිතයට එදිනෙදා එකතු කර ගැනීම වශයෙන් පැහැදිලිද? දැන් මම කිව්වනේ කාරණා ගොඩක් උපාසකෙක් විදිහට කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ උපාසකෙක් විදිහට කටයුතු කරනකොට අපි ගාව සිදුවෙන වැරදි මොනවද? පිළිඳි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේදී උනත් මේ ගරහා කරන්න ඕනි තැනට ගරහා කරලා තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ ඒක ගරහාවක් කියන්නේ අර මිනිස්සුන්ගේ එදා ඉඳන් කඩාගෙන එන මේ දෘෂ්ටි තියෙනවානේ. ඒ දෘෂ්ටිය ගලවන එක ලේසි නෑ. ලංකාවේ තුල ඕක හරියට වුණා. ඒ නිසා තමයි දැන් රජතුමාට පන්සල් යන්න ඕනේ වෙනකොට දේවියට වැඳ ගන්න තමයි දේවිය අර ඉන්දියාවෙන් අර හිමින් ගෙනාපු නිසා පන්සල ඇතුළේ කෝවිල කියන සංකල්පය ආවේ. ඒක දේව පිළිම හදාගෙන සංකල්පය ආවේ එතනින්. නැත්නම් පන්සල කියන්නේ පූජනීය ස්ථානයක්. ඒක ඇතුළට අර සංකල්පයේ ගියේ රජතුමා වැඳ ගන්න යද්දී දේවියට වඳින්න එකක් තිබෙන්නේ. ඉතින් මේවා ඒ කාලේ නම් ඒ නිසා මහා වංශය බලනකොට, තෝප වංශය බලනකොට එක අභිෂේක ගන්නවන්න පිට රටවල් වලින් අපිට ගේනකොට ඒ රටවල් වල ආපු සංස්කෘතීන් එක කවලම් වෙච්ච දෘෂ්ටිගත ශාසනයකින් නිර්වාණ අවබෝධය කරන්න බෑ. නිර්වාණය කියන්නේ ඒකාන්ත සැපේ, පරම සැපේ, නිෂ්ඨාව. නිබ්බානම් පරමංසුකම් කියලා කිව්වේ ඒකයි. ඒ නිර්වාණයට යනකොට හරිද නිර්වාණයට යනකොට ජීවිතය අවබෝධ වීම කියන එක අනිවාර්යෙන් බෞද්ධයට තිබිය යුතුයි. ඒ නිසා උත්සාහ කරන්න. වර්තමානීය වෙනකොට බොහෝමයක් ධර්ම දේශනා හෙන්න තියෙනවා. ධර්ම සාකච්ඡා කරන්න සුදුසු යතිවරු පහළ වෙලා ඉන්නවා ඕන තරම් ඉන්නවා බැලුවාම අපිට. එතකොට ඒවා ත්‍රිපිටකයට අනුකූලද, ටීකාවට අනුකූලද, අටුවාවට අනුකූලද කියන නිර්ණායකයත් එක්ක ඒව කරන ගමන් මතක් කරලා සමත විපස්සනා භාවනා කරන්න. මේ කර්මස්ථානාචාර්යවරයෙක්ගේ මේ කර්මස්ථාන ගන්න අරගෙන පිළිවෙල කොයිටද යන්නේ? සමතය ගන්න ඕන පළවෙනි ධානය දක්වා ගන්න. එහෙමයි. සමතය ගන්න ඕන පළවෙනි ධානය දක්වා ගන්න. පළවෙනි ධානය දක්වා අරගෙන මොකක්ද අපි හිතමුකෝ කසීන භාවනාවක් ගන්නවා. එතකොට අපි තේරුම් ගත යුතු ටිකක් තියෙනවා. මොකද්ද පරිකර්ම මණ්ඩලය? පරිකර්ම නිමිත්ත කුමක්ද? ඒකෙන් උපදින උග්ඝා නිමිත්ත කුමක්ද? උග්ඝා නිමිත්ත ප්‍රබල අවස්ථාවක් වෙච්ච
උපචාර සමාධියට යන්නේ කොතනින්ද? උපචාර සමාධිය ධාන මට්ටමට ගෙනියන්නේ කොතනින්ද? එතන ධානීය දක්වාම ධානීයට පත්වීම තුළදීම නිමිත්ත ධානගත කර ගැනීම තුළ වෙනකම්ම ප්‍රශ්නය විසඳගෙන භාවනා කරන්න පටන් ගන්නවා. ඒක තමයි එක. දෙවෙනි කාරණාව විපස්සනා වඩනකොට විපස්සනාව කොතනද නවතින්නේද? විපස්සනාව නවතින්න තැනක් තියෙනවා. පෘථග්ජන භූමිය අපි සාමාන්‍යයෙන් ගත්තොත් සංකාරුපෙක්ඛා ඥානිය දක්වා වඩන්න පුළුවන්. සංකාරුපෙක්ඛා ඥානිය නැවත නැවත ඉන්නකොට තමයි මාර්ගස්ත චිත්ත වීතිය පහළ වීම සිද්ධ වෙන්නේ. එතකොට සංකාරුපෙක්ඛා ඥානිය දක්වා මාර්ගය පැහැදිලි. ඒ දක්වා පැවතින තියෙන මාර්ගය පැහැදිලි. ඒතර ඒ දක්වා තියෙන පවතින මාර්ගය පැහැදිලි නම් ඒ සඳහා වැඩි යුතු ඥානයන් ටිකක් තියෙනවා. නාම රූප පරිච්ඡේද ඥානිය, සම්මස්සන ඥානිය, නාම රූප පච්චය පරිග්ගා ඥානිය, සම්මස්සන ඥානිය, උද්‍යව්‍ය භංගානුපස්සන, බහිතපට්ඨානිය, ආදීනවානුපස්සනාව, නිබ්බිදානුපස්සනාව මේ ටික පිළිවෙලට වැඩෙන්නේ එකකට එකක් හේතු වෙලා. ඒ සංස්කාර පිළිබඳව බය දකින ආකාරයට, සංස්කාර පිළිබඳව ආදීනව දැකින ආකාරයට, සංස්කාරයන්ගින් මිදීමේ කැමැත්ත පහළ වෙන ආකාරයට කරන කල්පනාවෙන් තමන්ට විපස්සනාවෙන් වඩන්න පුළුවන්. ඒකට මේ විපස්සනාවට අනුග්‍රහිත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ විපස්සනාවට අනුග්‍රහිතයක් තමයි අර අපි කතා කරද විපස්සනාවට අනුග්‍රහිත දේවල් තියෙනවා. අනුග්‍රහිත සූත්‍රය බලන අංගුත්තර පංචක නිපාතේ මොනවාද? ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව, සමතය මේ ඔක්කොම විපස්සනාවට අනුග්‍රහිතයි. එතකොට ඉන්ද්‍රිය සමතාවය කියන එක, ඉන්ද්‍රිය සමතාවය කියන එක, ශ්‍රද්ධාව ප්‍රඥාව කියන එක සමතාවෙන් අරගෙන යෑමත් අනිවාර්යෙන්ම යෝගාවචරයට අවශ්‍යයි. මේ දේවල් දැනගන්න ඕනේ. කල්යාණ ඒව තමයි අර ධර්ම ශ්‍රවණින් කල්යාණ මිත්‍ර සේවනින් දැනගද සිතට නිග්‍රහ කළ යුතු තැනක් තියෙනවා. හරිද? ඒ වගේ තැන්වලදී ඇතැම් තැනක් තියෙනවා ධම්මවිචය ආදී සම්බොජ්ජංග තුන නොවඩා පස්සද්ධිය ආදී සම්බොජ්ජංග තුන විතරක් වඩන්න. සිත දිරිමත් කළ යුතු අවස්ථා තියෙනවා. සිත ඈලි මෑලි වෙනකොට ධම්මවිචය ආදී සම්බොජ්ජංග වඩා වැඩියෙන් වැඩෙන ආකාරයට කල්පනාවන් උපදවා ගත යුතුයි. මේ වගේ නිසි කාලයේදී විපස්සනා කිරීම. නිසි කාලයේදී සමතක, ඒ කියන්නේ නිසි කාලය ගැන වයස කීයද? රේන්ජ් එක. රේන්ජ් එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. තමන්ගේ ජීවිතයේ ගෙවන කාලය බෙදා ගන්න කියලා මේ කියන්නේ. ධර්ම ශ්‍රවණයට, ධර්ම සාකච්ඡාවට, භාවනාවට, ඒකත් භාවනාවත් සමත විපස්සනා වශයෙන් දෙකකට. සමතේ වඩන්න ඕනේ එක්ක සමත පූර්වාංග විපස්සනාවට යන්න. නැත්නම් විපස්සනා පූර්වාංගම සමතේ නැත්නම් යුගනද්ද වශයෙන් මේ දෙකම වැඩිම සිද්ධ කරන්න ඕනේ. කෙසේ නමුත් මේ වැඩිම සිද්ධ වෙනකන් භාවනා කිරීමට කියනවා නිසි කාලෙදී භාවනාවක් තෝරගෙන භාවනා කිරීම කියලා. එතකොට මේ සඳහා මේ දේශනාවෙන් උකහාගත්ත කරුණු ඔබට වැදගත්. විශේෂයෙන්ම උපාසකයෙක් තුල දැන් මම හැමතිස්සෙම ස්වාමීන් වහන්සේලාට කියන්නේ තමන් පැවිදි වුණාට යෝගාවචර කියන සංකල්පය හිතේ තියාගන්න ඕනේ කියලා. යෝගාවචර කියන සංකල්පය ගොඩාක් දෙක බලා ගන්න පුළුවන් පුහුණු ප්‍රතිපදාව පුහුණු කරපු ප්‍රතිපදාවන් වඩපු ස්වාමීන් වහන්සේලා අතර. ඒ යෝගාවචර සංකල්පය හැමෝටම පිළිහිටන එකක් නෙමෙයි. උදෑසන නැගිටලා වතපිලිවෙත කරලා බුදුන් වැඳලා උදේ වරුවේ භාවනා කරලා පිණ්ඩපාති ගිහිල්ලා පිණ්ඩපාතේ අරගෙන ඇවිල්ලා භාවනා යෝගීව ඉඳලා gediya ගහනකොට දානියට නැගිටලා නැවත දානිය අරගෙන ඇවිල්ලා භාවනා කළා. ඒ යෝගාවචර ජීවිතය එහෙම නැතු රේස් ජීවිතයක භාවනා වෙදෙන්නේ නැහැ. රේස් ජීවිතයක භාවනා වෙදෙන්නේ. උපාසකෙක් සතුවත් අර රේස් එක තියෙන්න හොඳ නැහැ. දැන් ගොඩාක් අයට තියෙන්නේ ඕකනේ. ධර්මය අවබෝධ වෙන්නේ නැත්තේ ගොඩක් අයට තියෙන්නේ අන්න ඒ රේස් එක. හැමෝටම බලාපොරොත්තු ඉලක්ක පරිපූර්ණ කරගත යුතු තැන් ගොඩනගාගත යුතු චරිත එහෙම නෙමෙයි. ගොඩ නැගිලා තියෙන චරිතය පිළිබඳව විපස්සනා කිරීම විපස්සනාවයි. බලාපොරොත්තු පිළිබඳව ඇති වෙන බලාපොරොත්තු නොමැතිවීම විපස්සනාවයි. භාග්‍යතුන් වහන්සේගේ දර්ශනය පිළිබඳව ඇති කරගන්න අවබෝධයෙන් සිද්ධ වෙන්නේ මමත්වයක් ගොඩනැගෙන එක නෙමෙයි, මමත්වයේ දුර වෙලා යන එක. පැහැදිලිද? ඒ මමත්වයේ දුරු කරගන්න ක්‍රමවේදය තමයි අර ධර්ම ශ්‍රවණිය තුලින් අපිට ලැබෙන්නේ. සත්පුරුෂ සේවනයෙන් තමයි ධර්ම ශ්‍රවණිය. ඒ ධර්ම ශ්‍රවණයෙන් තමයි ධර්ම සාකච්ඡාවට අවශ්‍ය කරන කාරණා ටික ගොනු වෙන්නේ. ධර්ම සාකච්ඡාවෙන් තමයි ධර්ම ශ්‍රවණියෙන් සාකච්ඡාවෙන් තමයි සමතේ විපස්සනාවට යොමු වෙන්නේ කාලය වෙන් කරගෙන. එනිසා ඒ කාලයන් සම්පාදනය කරගෙන නිසි ආකාරයෙන් භාවනාවේ යෙදෙන්න. ඔබට අද දවසේ
මේ සිද්ධ කරගන්නට යෙදුණු ධර්ම දේශනාවෙන් රැස්වුණු කුසලය රැස්වුණු ධර්ම ඥානය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසේ මේ දවස් සිහිපත් කරපු ධර්ම කාරණා අලුවේ තියාගත්තොත් ඒ ධර්ම කාරණාව නොසේ මනසිකාරය කරමින් ඔබට අවබෝධ කරගත හැකි ළඟා කරගත හැකි සියලු ධර්මතාවයන් ළඟා කරගන්න ඒකාන්තයෙන් පුළුවන්කම ලැබේවි. ඒ සඳහා මේ දේශනාව ඒකාන්තයෙන් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ එඩ්මන්ඩ් ප්‍රනාන්දු පින්වන්ත ස්වාමි පුරුෂයා සුදන්ත ප්‍රනාන්දු පුතා ප්‍රතිභා ප්‍රනාන්දු පින්වන්ත දියණිය විසින් 2021 ජූනි 1 වෙනිදා මිය පරලොව යන්නට යෙදුණු නාරා සූරියගේ නිමලා පෙරේරා පින්වන්ත මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට එමෑණියන්ගේ අභාව ප්‍රාප්ත වීමෙන් තෙමස් පූර්ණ වීම නිමිති කොටගෙන නිර්වාණය අරමුණු කොටගෙන මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම අද දවසේ මේ ධර්ම දේශනාව මේ ආකාරයෙන් විකාශය කිරීමට හේතුව බව දක්වලා තියෙනවා. පින්තුන්ගේ නමින් නම් සඳහන් කළ නොකළ මිය පරලොව යන්නට යෙදුණු සංසාරගතව ළඟින් ඉඳලා මිය ගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන පින් අනුමෝදන් වෙත්වා පරලෝක ජීවිත සුවපත් කර ගනිත්වා උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කර ගනිත්වා පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කර ගන්න. ඒ වගේම අද දවසේ මේ දේශනාව සිද්ධ කළ ඔබ සියලු දෙනාටම ගෞතම බුදු සසුනේම සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන පතන බෝධියකින් සුවසේම නිවිල යන්නට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කර ගන්න. වේර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියන්ම පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු ධර්ම දේශනාව අවසන් කරන්නට. ආකාසට්ටාච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටාච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටාච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. සිව් සිව් මග